අතීතේ අපේ රට හරියට පුංචි ඊශ්‍රායලයක් වගේ. ඉන්දියාවේ දාවේ නැහැ ලංකාවට ගිහුව කතාව කරා. අපි අරන් තියනවා ඩොලර් මිලියන 16383. අපේ ණයෙන් වැඩිපුරම ප්‍රමාණය ඒක. ඊතුරු හැම රටක්ම ගොඩක් වෙලාවට නව ආදායම් මාර්ග හොයාගෙන යනවා. නමුත් ලංකාව මේ ආදායම් මාර්ග කීපයක් උඩ තමයි හැමදාම යැපෙන්නේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථිකය ගැන මිනිස්සුන්ට ලොකු දැනුමක් නැහැ. ඒකට අපි ලොකු අවධානයක් දෙන්නෙත් නැහැ. කවුරු හරි මෙච්චර ණය ප්‍රමාණයක් අපි පිටට ගෙව්වා. අපේ ණය ගොඩක් මෙච්චර අඩු කරා කියලා කිව්වොත් ඡන්දය දෙන මිනිස්සු ගොඩක් අඩුයි. ඒ වෙනුවට අපි කොහෙන් හරි ණයක් අරගෙන පරිප්පු මිල 15 දෑවයි කිව්වොත්, හාල් මිල 15 දෑවයි කිව්වොත් ඒකට ඕන තරම් ඉන්නෝ මේ ඡන්ද දෙන්න. بشینم سر راهی با امید نگاهی بشینم سر راهی با امید نگاهی خدایا تو گواهی ආයුබෝවන් තිරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. බෞද්ධ, හින්දු, ඉස්ලාමීය සහ කතෝලික ක්‍රිස්තියානි ආගමික පූජකවරුනි. ඒ වගේම ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඇතුළු ජාති වලට අයත් පින්වත් ජනතාවනි. ලංකාව දැන් පත් වෙලා තියෙන තත්ත්වය අමුතුවෙන් කියන්න ඕනේ. ඇත්තටම අරාජිකත්වයේ අවසාන කොනේ ඉන්නවයි කියලා කිව්වොත් වඩාත්ම නිවැරදි. දැන් රටට ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊටමත් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීයත්වයකින් යුක්ත වෙලා හිටපු අභිමානවත් ශිෂ්ටාචාරයක උරුමකාරයන් වුන් මේ ශ්‍රී ලංකා මාතාවට මිහිමුණේ කොහොමද? ඒ පිළිබඳව සාකච්ඡා කරන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි ප්‍රෞಢ අතීතයක ඉඳලා මෙතෙන්ට ආවේ කොහොමද? ඒ කාරණාව අපි ටිකෙන් ටික විමසා බලමු. මුලින්ම අපි මේකේ ඉතිහාසය හොඳින් තේරුම් අරගෙන ඊළඟට මොකද්ද කරන්න ඕනි කියන එකත් අපි කතා බහ කරගමු. මොකද තවදුරටත් මේක පාලකයන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. හැමදාම අපි ඉස්සරින් ඉඳන් කලේ කවුරු හරි ආණ්ඩුවකට බලය දීලා ඊට පස්සේ ඒගොල්ල දෙයක් කරනකම් ඒකේ නායකයා ඒකේ අපි පත් කරන മന്ത്രിවරු මොනවා හරි කරනකම් බලාගෙන ඉන්නේ. කවදාවත් රටක් ඒ විදියට දියුණු කරන්න බෑ. ඔබ ඡන්දි පාවිච්චි කරනවා වගේම අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන දෙයක් තමයි අපි ඒ නියෝජිතව පත් කරන්නේ ඒ රට අපි වෙනුවෙන් ඉස්සරහට කරගෙන යන්න. නමුත් එතනින් ඒක නතර වෙන්නේ නැහැ. අපිත් කොටහක් තියෙනවා රට වෙනුවෙන් කෙරෙන්න. මේ දෙක හරියට කළමනාකරණය නොවෙච්ච හින්දා තමයි අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල නිකුත් වුණා මේ අභිෂේක් බච්චන්ගේ දස්ස කියලා චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොඳ කතාවක් කියන. මේ චිත්‍රපටිය කියනවා शिक्षा के बिना राजनीति का शक्ति खतरनाक हो सकता है. ये කියන්නේ ශික්ෂා के बिना අධ්‍යාපනයක් නැති राजनीति का शक्ति දේශපාලන බලය खतरनाक हो सकता है. භයානක වෙන්න පුළුවන්. දේශපාලන උගත්කමක් නැති අවබෝධයක් නැති දේශපාලන බලය භයානක වෙන්න පුළුවන් ඕනම රටක.
ඌක තමයි ඒකින් කියන්නේ. ඒකෙන් දෙකක් සමරයිස් කරනවා. පළවෙනි එක දස්වි චිත්‍රපටියේ මුළු කතාවම සමරයිස් කරනවා. සාරාංශ කරනවා. දෙවෙනි එක ඒක මුළු ලංකාවේම අද තත්ත්වය සම්පූර්ණයෙන්ම සාරාංශ කරනවා. අපේ තත්ත්වේ ඒක හරියටම සාරාංශ කරනවා. පින්වත්නි අපි මෙච්චර කාලයක් ඡන්දි දුන්නා. ගොඩාක් දෙනෙක් ඡන්ද දෙනකොට කල්පනා කරන්නේ මේ බොහොම පටු දේවල්. කියන්නේ අපේ ගෙදර දාන්නට ආවා, මල ගෙදරට ආවා. එහෙම නැත්නම් අහවල් මේ අහවල් උත්සවයට ආවා. එහෙම නැත්නම් අපේ ගෙදර රස්සාවක් දුන්නා. ඒ වගේ පොදු චින්තනයක් බොහොම පටු චින්තනයක් උඩ තමයි අපි ඡන්දෙ දීලා තියෙන්නේ මෙතෙක් කල්. කවදාවත් අපි මේ මුළු මහත් දේශයේම දිහා බලලා ජාතික චින්තනයක් උඩ ඡන්දයක් දීලා නැහැ. ඒ වගේම අපි එතෙන්ට යවලා තියෙන්නේ උගත්කමක් නැති ආර්ථිකය කියන්නේ මොකද්ද? දේශපාලනය කියලා කියන්නේ මොකද්ද කියලා හරියට ඒ සැබෑ දේශපාලනය, සැබෑ ආර්ථිකය පිළිබඳව අවබෝධයක් නැති නූගත් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉදා ඉඳන් තෝරාපත් කරගෙන යැවීමේ ඵල විපාක තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාව මෙහෙම වෙන්න තියච්ච රටක් නෙවෙයි ඇත්තට. අතීතේ අපේ රට හරියට පුංචි ඊශ්‍රායලයක් වගේ. අපේ රට පොඩි වුණාට ශාස්ත්‍රීයකත්වයෙන් ඇත්තටම කෙලවරක් නැහැ. ඉතාමත් විශාල ධනස්කන්ධයක් අපේ රටට උරුම වෙලා තිබුණා. අවශීර රටවලුත් එක්ක සංසන්දනය කරලා බලනකොට. මම නෙමෙයි මේක කියන්නේ. කොන්සයිස් මහාවංශ කියන පොත රුවන් රාජපක්ෂ මහත්තයා 2003 ලියපු. ඒකේ ඇඩ්ජස්ට් කරලා තියෙනවා ඒ කියන්නේ ඉදා තිවිච්ච මුදල අද ගානින් කියනවට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් සංඛ්‍යාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒක දක්වලා තියෙනවා අපේ රටේ ඇතැම් ඉදිකිරීම් වල අද කාලේ මුදල් වටිනාකමින් බැලුවොත් ගාන. එලහැර ඒක හදලා තියෙන්නේ වසඹ රජුරුවත් මහසින් රජතුමා. ඒ දෙන්න දෙකාලිකදී හදපු ඒ කැනල් එක අද වටිනාකම හරියටම බැලුවොත් ඩොලර් මිලියන 390කට වැඩි. ඩොලර් මිලියන 390කට වැඩි. ඒ ඇලහැර කැනල් එක විතරයි. ඊළඟට සර් හෙන්රි වෝඩ්ස්ගේ Minutes and Collected Papers සිලෝන් ඇල්මැනක් 1857 ඒකේ මහසින් රජුරුවන්ගේ වැව් 16ක එස්ටිමේට් එක දීලා තියෙනවා. ඒක අදට ඉන්ෆිල්ට්‍රේට් කරලා බැලුවම ඒක ඩොලර් බිලියන 5-6 අතරම් විශාල මුදලක්. ජේතවන විහාරේ මේකට ඇතුළත් කළා නෑ. ඒ කාලේ හදපු මහදෙන් රජුරුවන්ගේ අන්තිම අනිත් එයා හදලා තියෙන විහෙර විහාර වැව් ඊළඟට ඒ දේවල් මේකට ඇතුළත් කළා නෑ. වැව් ලොකු ප්‍රධාන වැව් 16ක් විතරයි මෙතෙන්දී එස්ටිමේට් කරලා තියෙන්නේ. ඒකේ ගාන ඩොලර් බිලියන 5-6 අතර වෙයි. ඉතින් ඊ තරම් විශාල ධනස්කන්ධයක් තමයි අපේ රටේ තිබුණේ අතීතේ. නමුත් අද මොකද වෙලා? මිනිස්සු අතීතය ගැන ගොඩාක් කතා කරනවා. රාවණයි කාලේ, ඊට පස්සේ අර රජතුමායි කාලේ, මේ රජතුමායි කාලේ. මේ දේවල් අපි කතා කරනවා. ඇත්ත අතීතය ගැන අපි ගොඩාක් ප්‍රවුඩ් වෙන්න ඕන. නමුත් හොඳ වර්තමානයේ නැත්තම්
අතීත කාමෙන් එහෙම නැත්නම් අතීත ප්‍රෞಢත්වයෙන් විතරක් තීරුවන්නේ. අපිට අතීත ප්‍රෞಢත්වයේ වගේම තියෙන ඕන ප්‍රධානම දෙයක් තමයි වර්තමාන ප්‍රෞಢත්වය. ඒ වර්තමාන ප්‍රෞಢත්වයේ අපි තුල නැහැ. ඒක ඒ ප්‍රෞಢත්වය ඇති කරගන්න අපි උත්සාහ කළා නම් අද මෙතෙන්ට මේක ඉන්නේ නැහැ. මේ තරම් අරාජික, මේ තරම් බිඳ වැටුණු, මේ තරම් බිමට ඇද වැටිච්ච ලෝකේ ඉස්සරහා දැඩි නිග්‍රහයට පාත්‍ර වෙච්ච මට්ටමකට අපි ඉන්නේ නැහැ. අද ලෝකේ සියලුම ජනමාධ්‍ය අපි අපේ මේ රටේ අපේ ලංකාවේ මේ අරාජිකත්වය පිළිබඳව නිවුස් එක අතර වට තවත් දේවල් එකතු කරගෙන ප්‍රචාරය කරනවා. ලංකාවට ලැබිච්ච අපකීර්තිය කෙලවරක් නැහැ. ඉතින් මේ වෙලාවේදී අපි කල්පනා කරලා බලමු ඇත්තටම මේ මොකද්ද වුනේ කියලා. 1948 ලංකාව නිදහස් ලබා ගත්තා. ඒ වෙනකොට ගොඩාක් නිදහස් ලබාගත් ගොඩාක් රටවල් ගැන බලාපොරොත්තු තිබුණා. නමුත් ඒන් විශාලම බලාපොරොත්තුවක් ලෝකෙ තිබුණේ ලංකාව ගැන. ඒගොල්ලෝ හිතුවා ලංකාව නිදහස් ගත්තට පස්සේ ඊටාම ශාස්ත්‍රීය රටක් බවට පත් වෙවි කියලා. ඒ වගේම අපි නිදහස ගත්තට පස්සේ ලෝකෙ හුඟක් ජනාදරයට වගේම ගෞරවයටත් පාත්‍ර වෙච්ච රටක් අපි පොඩි වුණාට හොඳින් විශාල සැලකීමක් තිබිච්ච රටක් අපි. දැන් උදාහරණයකට ජේ.ආර්. ජයවර්ධන 1951 සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ඇවිල්ලා ජපානයේ වෙනුවෙන් කතාවක් කරනවා. ජපානයේ වෙනුවෙන් ජපාන්ට සමාව දෙන්න ඕන. ජපානයේ මේ ජපාන් ණයකාරී කරන්න හොඳ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ වන්දි අපට එපා. ඒ වෙනුවට ජපාන් නැගිටින්න අත දෙන්න ඕන කියලා ඒ මතේ හිටි රටවල් ඇත්තටම ප්‍රධාන වශයෙන් තුනයි. ලංකාවයි, ඉන්දියාවයි, පාකිස්තානයි. ඉන්දියාවේ දාවේ නැහැ. ලංකාවට ගිහුව කතාව කරන්න. ඊළඟට පාකිස්තානි ඒගොල්ලා ඒ අවස්ථාවේදී සම්බන්ධ වුණේ. ලංකාවේ නියෝජිතයෝ සතියක් ඒ කතාව අකුරු කළා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඒ කාලේ මුදල් නැමැති මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී 1951 ඒ කතාව අවශේෂ ජපානයේ හින්දා අගතියටපත් වෙච්ච රටවල් 18ක නියෝජිතයෝ ඉස්සරහා සිද්ධ කළා. ඒ රටවල් වල නියෝජිත ඉස්සරහා සිද්ධ කළා. ඒ වෙලාවේදී ලංකාවේ කතාව ඉතාමත් සාර්ථකයක් වුණා. ඉතාමත් බලවත් කතාවක් වුණා. ඒ විතරක් නෙමෙයි. ලංකාව ඒ වෙලාවේදී ලංකාවේ ඒ වචෙන්ට ගරු කරන්න ඒ කාලේ ලංකාව තිබුණු තත්ත්වයක් හුඟා බලපෑවා. ඒකයි ජපානයේට තනි කෙනින් අද නැගිටලා ලෝකේ ආර්ථික බලවතේ බවට පත් වෙන්න පුළුවන්කම එදා උදා වුණා. සමාව ලැබුණේ හැමෝගෙම. ඊ ලංකාවට තිබිච්ච ජාත්‍යන්තර තත්ත්වයක් ඒකට බලපෑවා. ජාත්‍යන්තර තිබිච්ච ගෞරවයත් ඒකට හුඟා බලපෑවා. ඉතින් අද ඒ ගැන ඉතින් ඒක අතීතේ තිබිච්ච හීනයක් විතරක් බවට අද පත් වෙලා තියෙනවා. ඊළඟට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාව ඒ කාලේ ආසියාවේ ආර්ථික දැවැන්තේ. අපි බලමු ලංකාවේ ඒ කාලේ රුපියල කොහොමද තිබුණේ කියලා. 1948 කලින් රුපියලයේ ඉතාමත් වැඩි සාමාන්‍යයෙන් ඩොලරේ හා කරට කර හෝ සමහරක් වෙලාවට ඩොලරටත් වඩා ඉහළා ගියා. අපේ ලංකාවේ රුපියල වාර්තා කළා සැරින් සැරේ. 1948 අපි නිදහස ගන්නකොට බ්‍රිතාන්‍යෝ මෙහින් අපේ රටෙන් පිටත් වෙලා යනකොට ඒගොල්ලයි තිබිච්ච ඇසෙස්
ඒ කියන්නේ ඒගොල්ලේ තිබිච්ච සමහර වත්කම් ඒගොල්ලෝ අරන් ගියා. අපේ දේවලුත් අරන් යන්නේ නැති. කොහොම හරි ඒ හැමදේම අරන් ගියාට පස්සේ රුපියල යම් මට්ටමකට පල්ලෙහාට ගියා. නමුත් ඒ කාලේ එහෙම ඔක්කොම වෙලා ඒ කාලේ ඩොලරයක් කීයක් දන්නවද? ඩොලරයක් 730යි. ඩොලරයක ලංකාවේ වටිනාකම 730යි. රුපියල් 730ක් තමයි ඩොලරයක වටිනාකම. එච්චර බලවත් තත්ත්වයක හිටියා ලංකාවේ රුපියල්. 730යි අපිට ගෙවන්න ඕනුනේ ඩොලරයක් අරගන්න 1948. ඊළඟට ඒක ඒ ක්‍රමක්‍රමයෙන් පල්ලෙහ අපි ණය ගන්න පටන් ගත්තා. ඇත්තටම මුල් කාලේ ණය හුඟක් අපි අරගත්තේ නෑ. ගොඩක් වෙලාවට අපි අරන් තියෙන්නේ වැඩිපුර දේශීය ණය. ඊට පස්සේ දෙවනුව අපි අරන් තියෙන්නේ ටිකක් මිලියන 100 ගාණක් විතර විදේශීය ණය. ඒක ගැන අපි කතා කරන ඉස්සරහට. ඉතින් ඒකින්ද ටික ටික ඇත්තටම අපි රුපියල පල්ලෙහා යන්න පටන් ගත්තා. නමුත් අපි 1977 වෙනකම්ම රුපියල පවත්වාගෙන ගියා රුපියල් 8ට අඩුවෙන්. ඒ කියන්නේ ඩොලරයකට අපිට දෙන්න ඕන රුපියල් 8ටත් අඩු ගාණක්. රුපියල් 7යි 727යි දෙන්න ඕනුනේ 1977 වෙනකොට. නමුත් විවෘත ආර්ථිකයේ පටන් ගත්තට පස්සේ මොකද වුනේ? අපේ රටට ණය ගන්න සිදු වුණා මහා පරිමාණ ණය විවෘත ආර්ථිකයේ කාලේ. ඉතින්දී තමයි පළවෙනි දරුණුම කඩාවැටීම රුපියලට සිද්ධ වුණේ. ඇත්තටම මිනිස්සු පළවෙනියට ඇත්ත ජාති කොඩියට ගරු කරන්න ඕන. ඒ වගේම ජාති ගියටත් ගරු කරන්න. ඒවට ගරු කරනවා වගේම තමන්ගේ රටේ සල්ලිවල ඒ කියන්නේ තමන්ගේ රටේ මුදල් එකේ අගයත් නිසි විදියට කළමනාකරණය කරගන්න. ඒ වගේම ගරුත්වයකින් වැඩ කරන්න. මොකද ඒකත් මේ ජාත්‍යන්තර ගනුදෙනු වලදී ඒකත් අපේ ගෞරවයේ කොටහක් බවට පත් වෙනවා. නමුත් එදා ඉඳලා අද වෙනකම් අපේ සාමාන්‍ය ජනතාවත් ඒ වගේම දේශපාලඥයොත් ගත්ත නොමනා තීරණ නිසා අද ඉදා 1948 තිබිච්ච 30ක් ගෙවන්න වෙච්ච ඩොලරේ රුපියල් සාමාන්‍ය මාකට් එකේ මේ වෙනකොට 320 දක්වාත් ඒ වගේම බ්ලැක් මාකට් එකේ ඔෆිෂල් නෝන මාකට් එකේ මේ වෙනකොට 400 දක්වා සම්පූර්ණයෙන්ම ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලමු කොහොමද ඇත්තටම රුපියල අපේ ණය ගැනීමත් එක්ක පල්ලෙහාට බැස්සේ කියලා. රුපියලේ අභිමානය නැති වුණේ කියලා අපි බලමු. ඉස්සෙල්ල කිව්වා වගේ 1977 වෙනකම්ම රුපියලේ අගය ඒ කියන්නේ ඩොලරේ අගය රුපියල් 8ට වඩා අඩුවෙන් පවත්ව ගන්න අපේ රටට පුළුවන්කම තිබුණා. නමුත් 77න් පස්සේ 77 දී අපි මහා පරිමාණයේ ණය ගන්න පටන් ගත්තා. IMF ගෙනුත් ගත්තා. ඒ වගේම තවත් නොඑක් තැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ නොඑක් තැන් වලින් අපි අරන් තියෙනවා. අරගත්තට පස්සේ ඩොලරයේ වැටුණා ඉතිහාසයේ දරුණුම වැටීම. ඩොලරේ අපේ රුපියල වැටුණා ඩොලරේ ඉහළ ගියා. රුපියල වැටුණා 350කින්. 350කින් වැටුණා. ඒ කියන්නේ 1977 දී රුපියල් 32ක් ගෙවන්න වුණා ඩොලරයක් ගන්න. ඊළඟට ප්‍රේමදාස මහත්මයාගේ යුගයේ අවසාන වෙන ඊළඟට ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කාලෙදී ඊළඟට ප්‍රේමදාස රන්සිංහ
ජනාධිපතිතුමාගේ කාලය අවසන් වෙනකොට ඒක තවදුරටත් රුපියල පල්ලෙහා ගියා 143කින්. 143කින් පල්ලෙහා ගියා. එතුමාගේ කාලය අවසන් වෙනකොට අපිට ගෙවන්න සිද්ධ වුණා රුපියල් 47ක් ඩොලරයකට. ඊළඟට ඩී.බී. විජේතුංග මහත්මයාගේ කාලේ වැඩි කාලයක් තිබුණේ නැහැ ඇත්තටම. ඒ කාලේ ඉවර වෙනකොට රුපියල් 49ක් ගෙවන්න වුණා. රුපියල් 49ක් ගෙවන්න වුණා ඩොලරයක් ගන්න. ඒක 104කින් ආයත් රුපියලගේ පල්ලෙහාට ගියා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලය අවසන් වෙනකොට අපි ඩොලරයගේ ඉහළ ගියා. ඒ වගේම රුපියල බාල් දුණා 100ට 107කින්. අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කාලේ දරන යුද්ධයක් තිබුණා. කොහොම හරි මොන හේතුව තිබුණත් රුපියලයක් නොයෙක් හේතු හින්දා රුපියලයගේ බැස්සා බැහැලා ඉවර වෙලා ඒක ආවා පළවෙනි වතාවට 100 පහු කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කාලේ ඉවර වෙනකොට රුපියල් 102ක් ගෙවන්න වුණා ඩොලරයක් ගන්න. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගය ඉවර වුණා. ඒ 2015 දී ඒ කාලේ ඉවර වෙනකොට 129කින් තවදුරටත් රුපියල 15 බැහැලා තිබුණා. එතුමාගේ කාලය අවසන් වෙනකොට රුපියල් 131ක් ගෙවන්න සිද්ධ වුණා ඩොලරයක් ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ අවසාන වෙනකොට 126කින් තවදුරටත් රුපියල පල්ලෙහා ගිහිල්ලා තිබුණා. රුපියල් 166ක් ගෙවන්න සිද්ධ වුණා ඩොලරයක් ගන්න. එතුමාගේ කාලේ ඉවර වෙනකොට. ඊළඟට වර්තමාන කාලේ අද වෙනකොට ඔබ දන්නව කොච්චර දරුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවද කියලා රුපියල බාල්දු වීම අද රුපියල ලංකා රුපියල් 320කට 20ක් විතර ලංකා රුපියල් ගෙවන්න ඕන ඩොලරයක් ගන්න 200කටත් වඩා ප්‍රමාණයකින් රුපියල බැහැලා තියෙනවා. ඉතින් මේක තමයි වර්තමාන තත්ත්වය. ඇත්තටම මේකට ප්‍රධාන හේතුව මොකක්ද? ප්‍රධානම හේතුව තමයි මේ ජාත්‍යන්තර ණය ගැනීමේදී ඒ වගේ මේක භාවිතා කිරීමේදී අපේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච නොඑක ආකාරයේ මේ අවභාවිතය. එක පැත්තකින් දූෂණය, එක පැත්තකින් ඊළඟට වංචා කිරීම, ඊට පස්සේ ඒක හරියාකාරව යොදවන්නේ නැතිකම, ඒ වගේ හේතු ගණනාවක් තියෙනවා. ඒක අපි ඊළඟට පස්සේ කතා කරනවා. ලංකාව මෙන්න මේ විදිහට තමයි ණය අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ලංකාව ණය අරගත්ත එක අපි බැලුවොත් අපි 1950 ඉඳන් යන් මින් 68.7කට. එතකොට 2016 දී මේක ඉහළ ගියා. තවදුරටත් අවුරුදු 5ක් ඇතුළත රුපියල් මිලියන 9,03,87,303කට. එතකොට දල් ජාතික ආදායම අනුව අපි අරගත්තම ඒකේ ප්‍රතිශතය වුණා 79.3. අපි නොකා නොබී ඉඳලා දල් ජාතික ආදායම අරගෙන ඒකෙන් 79යි. ඒ කියන්නේ 80ක් දාන්න දල් ජාතික ආදායමෙන් සම්පූර්ණ 80ක් ගෙවුවම තමයි ණයින් නිදහස් වෙන්න පුළුවන්. මේ මට්ටමට ගියා. ඉතින් ඒ වෙනකොට විදේශීය ණය තිබුණා කෝටි 5කට වැඩිය. දේශීය ණය තිබුණා කෝටි 4කට වැඩිය. රුපියල් වලින් මං කියන්නේ. ඊළඟට 2022 ගොඩක් දේවල් සිද්ධ වුණා. ඒක ඇත්ත. අපි පිළිගන්නු ඊටත් වඩා ඇත්තටම දැඩි ණය ගැනීම. ඊට ඉස්සර වෙච්ච නොඑක ආකාරي දූෂණ. ඊළඟට ආර්ථික මේ
වැරදි විදියට කළමනාකරණය කිරීම. මේ ඔක්කොම හේතු වෙලා හුඟක් ණය ගන්න අපිට සිද්ධ වුණා මේ ආණ්ඩුවේ නොඑක් වැරදි හින්දා. ඒ වගේම කාලීන හේතුත් බලපානවා. අපි අපක්ෂපාතීව කතා කරා. ඒක හින්දා අපේ ණය ප්‍රමාණය අද ඩොලර් වලින් දැන් කියන්නේ ඉහළ ගිහිල්ලා තියෙනවා බිලියන 51ක් දා. මේ අවුරුද්දට අපි ගෙවන්න ඕන ඩොලර් බිලියන 7ක් අනිත් ඒ බැංකු වලට පෞද්ගලික සාමාන්‍ය අවශේෂ මාකට් වලට අපි ගත්ත ණය පියවන්න. එහෙම නැති වුණොත් අපි බ්ලැක් ලිස්ට් වෙන්න ඉඩ තියෙනවා දැන් වර්තමාන දැන් ලංකාවේ තියෙන ණය ප්‍රමාණය අපි ප්‍රතිශත වලින් ගත්තොත් ඔය මං කිව්ව බිලියන 51. ඉතින් ඇමරිකන් ඩොලර් වලින් මං කියන්නේ මාකට් බරෝවින්ග්ස් කියන්නේ අනිත් මාකට් වලින් අරගත්ත ප්‍රමාණය 47. ඒක තමයි වැඩිම ගාන. අපි අරන් තියනවා ඩොලර් මිලියන 16383. අපේ ණයෙන් වැඩිපුරම ප්‍රමාණය ඒක 47. ඊළඟට ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි අරන් තියනවා ඩොලර් මිලියන 4415. දැන් ඇත්තටම ලංකාව මරු කඩට හිර වෙලා ඉවරයි. ජාතික චින්තනයෙන් මේලායි ජාතික චින්තනයක් ඇති කරගෙන ජාතික සැලැස්මක් ඇති කරගෙන අපි ඉස්සරහට වැඩ කරගෙන යන්න ඕන. අපි ගණිතවලදී කුලක ගැන ඉගෙන ගන්න. දැන් හැම කුලකෙකම තියෙනවා මහා පොදු ගුණාකාරයක්. ඒ කියන්නේ A කොටහක් තියෙනවා, B කොටහක් තියෙනවා, C කොටහක් තියෙනවා. මේ තුනම ඇවිල්ලා අන්තිමට සම්බන්ධ වෙන එක තැනක් තියෙනවා. අපිට කමන්නේ ආයි පොදු පෙරමුණාවත් UMP ආවත් ඊට පස්සේ JP ආවත් මොන පක්ෂයක් ආවත් කමන්නේ. ඊයේගේ අනන්‍ය විදියට අපිට අවශ්‍ය කරනවා මහා පොදු ගුණාකාරට සම්බන්ධ. ඊ තමයි අපේ ජාතික කවුරුවක් කමන්නේ අපි හැමෝම අපේ අදාළ කාලයට තෝරගන්න දේශපාලන ක්‍රමයට අනුව අපි යන්න ඕන අපේ ජාතික ප්ලෑන එක්ක. ජාතික ප්ලෑන් එකයි යන්න ඕන. කවුරුවක් කමන්නේ. එතන තමයි එතනට අපි අපේ චින්තනයේ හදා ගන්න ඕන. මේ ඉහළ දේශපාලක විතර හදාගෙන වැඩක් නැහැ. පල්ලෙහා ඉන්න සාමාන්‍ය ජනතාවත් ඒක හදා ගන්න ඕන. නැත්තම් දේශපාලකයෝ කාලයක් කරાવી. නමුත් ආයෙත් ඔබ මේ නිකන් පටු විදියට නම් කල්පනා කරන්නේ ජාතික චින්තනයෙන් පිටපැනලා නම් අද කන හෙට කන දේ පිළිබඳව විතරක් නම් කල්පනා කරන්නේ. අද ලබන පෞද්ගලික වාසි විතරක් නම් කල්පනා කරන්නේ. ආයෙත් ඉස්සරහා කාලෙකදී ඔබේ දරුවට ඔබේ මුණුබුරාට මේ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකින්ද අදම ඉඳන් අපි ක්‍රමිකව යන්න ඕනේ. එක පාට දැන් මේකට විසඳුම් දෙකක් තියෙනවා. දැන් කරන්න දෙන්නේ ආයෙත් මේක පියවන්න ණයක් ගන්න වෙනවා. ඒක තමයි ප්‍රධානම විසඳුම. IMF එකකින් ණය ගන්නවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. ලංකාවට මුළු දකුණු ආසියාවෙන් පළවෙනියටම IMF එක පිහිටුවට පස්සේ, ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුණතර ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් එක පිහිටුවට පස්සේ පළවෙනියටම ණය ගත්තේ ලංකාව. ඊතුරු දකුණු ආසියාවේ කවුරුවත් නෙවෙයි. 1965 තමයි පළවෙනි ණය අරගත්තේ IMF එකකින්. ඒ ඩොලර් ඒ කියන්නේ ඩොලර් මිලියන තමයි ඩොලර් 30000ක් අරන් තියෙනවා IMF එකෙන්. ලංකාව ණය අරන් තියෙනවා 16 පාරක්. 1965 අරන් තියෙන මුලින් ඊට පස්සේ 66 අරන් තියෙනවා, 68 අරන් තියෙනවා, 69 අරන් තියෙනවා, 71 අරන් තියෙනවා, 74 අරන් තියෙනවා, 77 අරන් තියෙනවා. 74 තමයි ලොකු මේකක් තියෙන්නේ. 77 විවෘත ආර්ථිකයට ගත්ත එක. ඊට පස්සේ 79 දී, 83 දී, 88 දී, 91 දී, 2001 දී, 2003 දී දෙපාරක් අරන් තියෙනවා. ඊට පස්සේ 2009 2016 මේ හැම වෙලාවකදීම IMF එක ලංකාව බේල් අවුට් කරලා තියෙනවා. ඉතින් මේක 아무ත් දෙයක් නෙවෙයි. දැන්
2022 දිත් ඒකම වෙන්න නියමිතයි 16 පාරක්. මේ 17 වෙනි වතාව. ඉතින් මේක තමයි කෙටි කාලීන විසඳුම. නමුත් තවත් දේවල් පිළිබඳව අපි ආපහු බහැලා ආපහු හැරිලා කල්පනා කරන කාරණා ගොඩක් තියෙනවා. අපිට වැරදිච්ච තැන්. මේ අපි ආර්ථිකයේ මේ තත්ත්වයටපත් වෙන්න ලංකාව මේ තත්ත්වයටපත් වෙන්න හේතු වෙච්ච කාරණා ගන්නාවක් ගැන අපි ආයෙත් හැරිලා බලන්න ඕනකම තියෙනවා. පළවෙනි එක තමයි තාම 2022 මේ 21 වෙනි සතවර්ෂයට ඇවිල්ලා මේ මොකද්ද අපි තාම යැපෙන්නේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක් උඩ විතරයි. ඉතුරු හැම රටක්ම ගොඩක් වෙලාවට නව ආදායම් මාර්ග හොයාගෙන යනවා. නමුත් ලංකාව මේ ආදායම් මාර්ග කීපයක් උඩ තමයි හැමදාම යැපෙන්නේ. තේ, පොල්, රබර්, ටෙක්ස්ටයිල් තියෙනවා 70 ගානන් පස්සේ. ඊට කලින් අර තුන විතරයි. ඊට පස්සේ තව තිබුණ කුළුබඩු එකක් තියෙනවා. හාල් දෙන්නේ. හාල් අපි පිටින් ආනේ. අපි ඉස්සර යවපු එක දැන් කොරියන් යුද්ධ කාලේ ලංකාවෙන් තමයි ලංකාව ප්‍රධාන රටක් සහල් නොමිලදී ආධාර විදි කොරියන් යුද්ධ කාලේ. ඊළඟට ලොකුම ආදායමක් ඇවිල්ලා තියෙන්නේ පිටරට සේවය කරන කට්ටිය. ඉතින් ඒක සම්පූර්ණ නැති වෙලා ගියා මේ කාලය තුලට. ඊළඟට මේ ණය පරිපාලනය නොකිරී. මේ අපේ රටේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථිකය ගැන මිනිස්සුන්ට ලොකු දැනුමක් නැහැ. ඒකට අපි ලොකු අවධානයක් දෙන්නෙත් නැහැ. කවුරු හරි මෙච්චර ණය ප්‍රමාණයක් අපි පිටට ගෙව්වා අපේ ණය ගොඩක් මෙච්චර අඩු කරා කියලා කිව්වොත් ඡන්දය දෙන මිනිස්සු ගොඩක් අඩුයි. ඒ වෙනුවට අපි කොහෙන් හරි ණයක් අරගෙන පරිප්පු මිල 15 දෑවයි කිව්වොත් හාල් මිල 15 දෑවයි කිව්වොත් ඒකට ඕන තරම් ඉන්නවා මේ ඡන්ද දෙන්න. ඉතින් මේ ආර්ථිකය පිළිබඳව නොදැනුවත් භාවයත් මේකෙදී ලොකුම හේතුව බවට පත් වෙලා තිනවා අපේ මිනිස්සුන්. ඒ ගැන නොසැලකිලි. මේ ඊළඟට දේශපාලනයන්ගේ නූගත්කම්. අපි ගොඩක් වෙලාවට මේ හිතවත් එක්කෙනා යවන මිසක් අපි දේශපාලනඥයන්ගේ උගත්කම් බලන්නේ. මේ ජාත්‍යන්තර ගැටලුත් එක්ක ජාත්‍යන්තර දේවල් එක්ක මේ අද ඉස්සර කාලේ ලෝකෙ නෙමෙයි තියෙන්නේ. මේ 21 වෙනි සියවසේ මේ ලෝකෙ වෙනස්. ඉතින් ලෝකෙ වෙනස් කියලා කියන්නේ වෙනදා තින් වෙනස්, ගෝලීය දේශපාලනය වෙනස්, ඒ හැමදේම වෙනස්. ඉතින් ඒව ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන පාර්ලිමේන්තුවට යන්න. නමුත් අපි ගොඩක් වෙලාවට යවන්නේ බහුතරේ අපේ පාර්ලිමේන්තු බහුතරේ ඒ ලෙවල්වත් නැති අය. ඉතින් ඒකෙන් මං කියන්නේ දැන් සමහර දක්ෂ අය ඉන්න පුළුවන්, රටට ආදරය කරන අය ඉන්න පුළුවන්, මේ ලොකු ගත්කමක් නැති. ඒ යවන්න එපා කියන්නේ. දැන් උදාහරණයකට ඉන්දියාවේ දුම්රිය දෙපාර්තමේන්තුව බංකොලොත් බායෙන් ගලවාගත්ත ලාල්ලු ප්‍රසාද් යාදව. එයා මේ ලොකු අධ්‍යාපනයක් තියෙන කෙනෙක් නෙවෙයි. එයා සාමාන්‍ය මේ කිරි විකුණන පවුලක් කෙනෙක්. අපි වචන කියු කිරිකාරයෙක්. නමුත් එයා මේ 2009 මට මතකයි 2009 ඒ වගේ කාලෙදී බංකොලොත් වෙච්ච ඉන්දිය දුම්රිය දෙපාර්තමේන්තුව මේ කෝටි ඉන්දිය රුපියල් 2008 දී ඉන්දිය රුපියල් කෝටි 25000ක් ලාභ මට්ටමකට ගෙනාවා. ඒ කාලයක විශාල විශ්වකර්ම වැඩක් වුණා. මේ ලෝක ඉහළතම විශ්වවිද්‍යාල වලින් ආවා. හාවර්ඩ් යුනිවර්සිටි වලින්,
ඊට පස්සේ කේම්බ්‍රිජ් යුනිවර්සිටියෙන් පරිශකයෝ ආර්ථික පරිශකයෝ ආව ලාල් ප්‍රසාද් යාදව හොයාගෙන මේ නුගත් මිනිස්සයා හොයා. කොහොමද මෙච්චර විෂකර්ම වැඩක් කළේ කියලා හොයන්නේ. එහෙම අය ඉන්න පුළුවන්. බස්සේ මේ මිනිස්සු කියන්න පටන් ගත්ත බිහාරේ එයාට මේ जब तक समोसे का आलू है तब तक बिहार का लालू है. यानी समोसा වල අල තියෙන යම් තාක්කල් ඒ තාක්කල් බිහාරේ ඉන්නවා ලාල් ප්‍රසාද් යාදව. ඉතින් එයා එතනින් ඉඳන් ඊට පස්සේ වෙච්ච වෙනස් වීම ගැන කතා කරන්නේ නෙමෙයි මේ අවස්ථාව. කොහොම හරි මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් එහෙම. නමුත් අපි දකිනවා නම් එහෙම දේශප්‍රේමී හිතල මතල වැඩ ගන්න උගත් අයට තැන් දීලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක් යවන එක වැරදි නෑ මේ අධ්‍යාපනයේ ලොකුවට නැතත්. නමුත් බහුතරේ අපි අධ්‍යාපනයේ සලකන්න ඕන. අධ්‍යාපනයේ සලකන්න ඕන. නමුත් ලංකාවේ ගොඩක් වෙලා තියෙන්නේ මේ ගොඩක් පෝස්ටර් ගහන මිනිස්සුන්ට ඡන්දෙ දෙනවා. අධ්‍යාපන මට්ටමක් හොඳට තියෙන වැඩි පෝස්ටර් ගහන්න කැමති නැති එහෙම මිනිස්සුන්ට ඡන්ද දෙනවා ගොඩක් අඩු. ඉතින් ඒකත් ලොකු බලපෑමක් ආර්ථිකයට අද කළා. ඉතින් රාජ්‍ය මුදල් නාස්ති මේ රාජ්‍ය දීපල අවභාවයි. දැන් උදාහරණයක් ගන්න කොච්චර රජයට මේ ආර්ථික උපදේශකයෝ අර උපදේශකයෝ මේ උපදේශකයෝ කියලා කොච්චර ඉන්නවද? මේ හැම තැන උපදේශකයෝ. ඉතින් ඒගොල්ලන්ට නොඑක් විදියට ඒගොල්ල බැලුවොත් අධ්‍යාපනයක් නැති රට සේවයක් කරන්නේ නැති මේ සාමාන්‍ය රජයේ ඒ පක්ෂවලට කත්ඇතපු මිනිස්සු. ඉතින් මේ ඒගොල්ල තියාගෙන ඉන්න එක ඒගොල්ලන්ට දෙන වාහන ඉතාමත් මිල අධික වාහන. ඊළඟට ඒගොල්ලන්ට දෙන පහසුකම් වලට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒක ගැන අපි කල්පනාවන්නේ මන් දන්නේ මේ තාක් වෙනකන් ඇත්තටම කතාව විතරයි ඉගෙන අඩු කරන්න ඒක නැති කරන්න එහෙම කල්පනාවන්නේ. ඊළඟට ඊළඟ පල්ලිහාටම රාජ්‍ය මුදල් ලවභාවිත. රජයේ දේට ඇත්තටම අපි ගරු කරන්නේ. දැන් උදාහරණයට ඔය මේ විභාග ශාලාවක ඉතුරු වෙන කොළ ලියන කොළ ටිකට මොකද වෙන්නේ? ඒකට එන මිනිස්සු ඒ කියන්නේ ශාලා ඒ විභාග පරීක්ෂණයේ එන අය ගොඩක් වෙලාවට ගෙදර අරන් යනවා. මේ ආණ්ඩුවේ වනේ කිය. දැන් සමහර කාර්යාලවල දේවල් ආණ්ඩුවේ වනේ කියලා ගෙදර අරන් යනවා. ඒ රාජ්‍ය දීපොල්ට මේ රටේ පොදු ජනතාවගේ වත්කම් වලට තියෙන ගෞරවය අපේ හුඟක් අඩු. ඊළඟට මේ තවත් නොඑක් විදියට ඕක වෙනවා. දැන් අපේ තියෙනවා මේ ගොඩනැගිලි හදාගන්න පටන් ගන්න. පටන් අරගෙන භාගයක් කරනකොට අර ආණ්ඩුවට ඒක ඉවර කරන්න හම්බ වෙන්නේ ඊළඟ ආණ්ඩුවෙන්. පාරක් හදන්න පටන් ගන්නෝ භාගයක් කරනකොට ඒක ඉවර කරන්න හම්බ වෙන්නේ ඊළඟ ආණ්ඩුවෙන්. මොකද වෙන්නේ? ඒ පාර ඒ ගොඩනැගිල්ල එහෙමමයි. ඒක ඉවර කරොත් ඊළඟ අර පහුගිය පක්ෂයට ලකුණු යනවායි කියලා ඒගොල්ලෝ ඒක කරන්නේ ඒක දෙවෙනි හිතේන කට්ටිය අතහැරලා දානවා. ඔන්න ජාතික චින්තනයක් නැති කැමි අඩුපාඩු. මේක අපේ දෙයක් කියලා කල්පනා කරන්නේ. මොක වුණත් රට යන්න ඕන කියලා කල්පනා කරන්නේ. මේකෙන් රටට තමයි පාඩු වෙන්නේ කියලා කල්පනා කරන්නේ. ඔන්න වැඩි. ඉතින් මොකද වෙන්නේ? ඒකෙන් රාජ්‍ය මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. ඉතින් ජාතික චින්තනයක් තිබුණා නම් ජාතික වැඩපිළිවෙලක් අපේ සැලැස්මක් තිබුණා නම් ඒක අපේ ඉස්මෝල වලට බහැලා තිබුණා නම් එහෙම කරන්නේ. අර දැන් උදාහරණයකට මේ ඇමරිකාව වගේ දියුණු රටවල තියෙන මේ ප්‍රධානතම දියුණුවේ ලක්ෂණයක් තමයි ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් කරපු දේවල් හොඳ දේවල් තියෙනවා නේ ඒව නවත්තන්නේ පහුගිය ආණ්ඩුවට මේ ලකුණු වැටෙනවා අය. ඒව දිගටම කරගෙන යනවා. හොඳ යෝජනාවක් આવොත් කාගෙන්ද බලන්නේ. ඒක හොඳයි කියන අනුමත වුණොත් ඒක කරනවා දිගටම. ඉතින් මේ වගේ මේ අපේ රාජ්‍ය මුදල් ලවභාවිතේ ඉතාම තදින් තියෙනවා.
අතැල්ල දාපු බිල්ඩින් කොච්චරද බලන්න. අර ආණ්ඩුවෙන් කළා මේ ආණ්ඩුවෙන් කළා කියලා මේ පොඩි හදන්න පටන් ගත්ත බස් දැවතුම්පල වල ඉඳලා ඉහළ පාසල් ගොඩනැගිලි පාරවල් දක්වා බලන්න කොච්චර ඉදා ඉඳන් අද වෙනකන් රාජ්‍ය මුදල් නාස්තියක් අපි කළා තියෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ මේ ඒකිනුත් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි අද මේ අර්බුදේ ඉතිහාස කතාව. අදින් නෙමෙයි අදම විතරක් නෙමෙයි ඕක පටන් ගත්තේ ඉදා ඉඳන් නිදහස ගත් දවස් ඉඳන් අද දක්වාම දේශපාලඥයින්ගේ විතරක් නෙමෙයි අපෙත් වැරද්ද. දෙගොල්ලගේම වැරද්ද. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට අපි යන්නේ කොහොමද කියන එක ගැන හොඳ කතිකාවතක් අපි තුල ඇති වෙන්න ඕන. නව ආර්ථික සංවර්ධන ක්‍රමයකට අපි එහා යොමු වෙන්න ඕන. රටක කාලබීල ඉන්න එක විතරක් නෙමෙයි ඊට එහා ගිය ආර්ථික ක්‍රමයක් අපි ඇති කර ගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. ඒකත් රටේ අභිමානී තවත් එක් කොටහක්. රටේ ආර්ථිකය. ඉතින් මේ ඊශ්‍රායලය බොහොම පොඩි රටක්. නමුත් බලන්න ඒගොල්ලේ තියෙන ආර්ථික ශක්තිය මේ කොළඹ වගේ නෑ. නමුත් ඒ අය ඒ අයගේ ජාතික චින්තනයේ හින්දා අද ලෝකේ ඉතාමත් බලවත් රාජ්‍ය බවට පත් වෙලා තියෙන පුංචි රටක් පොඩි ජනගහනයක් වුණා. දකුණු කොරියා මහා විශාල ජනගහනයක් නෙමෙයි. නමුත් ඒ අය ජාතික චින්තනයක් අනුව ඉඳලා වැඩ කරලා අපෙන් 1950 ගණන් වල හාල් අරගත්තා. ඒ කියන්නේ අපිට ආධාරය යවන්න සිද්ධ වෙච්ච රට අද අපිට ආධාර දෙන්න තත්ත්වයට පත් වෙලා තියෙන ලෝකේ ඉතාමත් විශාල ආර්ථිකයක් හිමි රටක් බවට දකුණු කොරියාව අද පත් වෙලා ඉවරයි. චීනේ 1990 ඒක පුද්ගල ආදායම අපිට පල්ලෙහා තිබුණා. එතකොටත් සමහර ආර්ථික මේ විශ්ලේෂකයෝ මත පළ කරලා තිබ්බා ඒත් අපිට හැකියාව තියෙනවා කියලා විශාල මේ හොඳ ආර්ථිකයක් කරා යන්න. ඒ කියන්නේ ඒ කාලේ ඔය සමහර මේ මං කිව්වා මේ එක බ්‍රිතාන්‍යයේ මේ ආයතනයක් ආර්ථික විශ්ලේෂක ආයතනයක් ඒ කාලේ ලියපු එකක්. ඉතින් ඒක තියෙනවා මේ ලංකාවට තාමත් හොඳ මේ හිතුවොත් හොඳ සැලකිලිමකට වැඩ කරොත් හොඳ ආර්ථිකයක් කරා යන්න 1990 දී හැකියාව තිබිලා තියෙනවා. ඉතින් නමුත් චීනයේ 1990 ඒක පුද්ගල ආදායම 2000ටත් අඩුයි. අපි ඩොලර් 2000ක් විතර. එතකොට අද අපි 14000කට ඇවිල්ලා තියෙනවා. චීනේ අද අපිටත් වඩා ඉහළට ගිහිල්ලා මහා විශාල ජනගහනයකුත් තියාගෙන බිලියන 2ක් විතර. ඒ අය ගිහිල්ලා තියෙනවා. අද ඒක පුද්ගල ආදායම මේගොල්ල අරන් ගිහිල්ලා තියෙනවා. ඩොලර් 18000කට කිට්ටු වෙන්න හෝ වැඩි වෙන්න. ඉතින් අපිට තාමත් අවස්ථාව තියෙනවා. ඔව් මේ තත්ත්වය පිළිගන්න ඕන බොහොම අමාරු කාලයක්, බොහොම අමාරු අකවානුවක්. නමුත් හිත තවත් අලුත් දවසක්. අර Gone with the Wind ඒ චිත්‍රපටි ඉවර කරනකොට මේ ඒකෙදි ඒ චිත්‍රපටි අවසන් කරන්නේ නිලිය මෙන්න මේ වදනේ. So let me see it by tomorrow. So because tomorrow is another day. So හිත කියන්නේ ආයෙත් අලුත් දවසක්. ඒකින්ද අපි හිතේ ඉඳන් ආයෙත් නැවත හැමදේම සැලසුම් කරගෙන එකපාරටම අපිට මේකට උත්තර හොයන්න බැරි වෙයි. ටිකෙන් ටික පටන් ගමු. පිළිවෙලකට අපි ඉස්සරහට යමු. එක සැලැස්මක් හදාගෙන ජාතික සැලැස්මකට අනුව ඉස්සරහට යමු. අනිවාර්යෙන් මේකෙන් අපිට ආයෙත් මිදිලා හොඳ ආර්ථිකයක් ඇති කරගෙන ආයෙත් අපි හොඳ බලවත් රාජ්‍යයක් බවට පත් වෙන්න, ආර්ථික ශක්තියින් යුක්ත රටක් බවට පත් වෙන්න හැකියාව ශක්තිය අප තුළ තාම තියෙනවා. අපිට
ආසියාවේ තියෙන ලොකුම ශක්තියක් ඒ තමයි අපේ සාක්ෂරතාව. 92%කටත් වැඩි අපේ සාක්ෂරතාවය. එහෙම දකුණු ආසියාවේ කිසිම රටක් නැහැ. ආසියාවේ හොඳම සාක්ෂරතාවයක් අපි. එහෙම තත්ත්වයක් තියෙන්නේ. අපි නිසි සැලසුමකට අපි ඉස්සරහට වැඩ කරමු. ඒ සඳහාත් අපි යම් යෝජනා මාලාවක් හිතන දේවල් ටිකක් මේ වීඩියෝ එකේම දෙවෙනි කොටසේදී අපි මතු ගන්නවා. ඒකෙන් මුණ ගැහෙනකන් අපි හැම දිනාටම හිතේ සාමිය ඇති වේවා. මේ ගැටලු සම්පූර්ණයෙන්ම දුරු වේවා. ඒ වගේම මේ හැම දිනාටම ඊටාම සුවපත් ශාස්ත්‍රීය සෞභාග්‍යමත් අනාගත කාලයක් ඒකාන්තයෙන් මුදා වේවායි ප්‍රාර්ථනා කරගෙන අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ආයෙත් ප්‍රාර්ථනා කරන්නම් ආයිබෝවන් තෙරුවන් සරණයි. بشینم سر راه با امید نگاهی بشینم سر راهی با امید نگاهی